සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ අංක 10 කාර්යපත්‍රිකාව. අපි මේ කාර්යපත්‍රිකා වැඩසටහනේ සමහර ගැටලු හදන්න ක්‍රම කීපයක් තියෙනවා. නමුත් මම මේකෙත් බොහෝ විට ඉදිරිපත් කරන්නේ එක් ක්‍රමයක් විතරයි. ඒ විදිහ ඔබ දැනගන්න ඔබට තවත් ක්‍රම තියෙනවා. මම සමහර කාර්යපත්‍රිකාවලදී කියලා දුන්න ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් තමා තවත් කාර්යපත්‍රිකාවලදී කියලා දෙන්නේ. එහෙමනම් අපි යමු අපේ කාර්යපත්‍රිකා 10 පළවෙනි ප්‍රශ්නයට. සුළු කරන්න. අපි දන්නවා වීජීය ප්‍රකාශන නැත්නම් වීජීය භාගයක ගුණ කිරීමේදී ලවයේත් හරයේත් කැපෙන ඒවා කපන්න පුළුවන්. මම මෙහි වර්ගපද විහිදුවා ලියාගෙන තියෙනවා පහසුවෙන්න. එහෙනම් අපි කපන්න පුළුවන් ඒවා මේ 1x එකකට 1x එකක් පුළුවන්, 1y එකකට 1y එකක් පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 2යි කැපෙනවා, තුන් වරක් 1යි තුන් වරක් 3යි කැපෙනවා. එතකොට ලවයේ ඉතිරි වෙනවා 6ක්, හරේ ඉතිරි වෙනවා y සහ x. පිළිතුරු ඉන්නේ 6 යට xy. කුලකයේ ජන්‍ය ස්වරූපයේ කුලකයක් ලියන්න පුළුවන් ආකාර 4ක් අපි දන්නවා. විස්තර කිරීම, අවයව ලැයිස්තුවක්, වෙන් රූපයක් සහ ජනන ස්වරූපය. ජනන ස්වරූපය ලියද්දී අපි සංකේතයක් ගන්නවා. මම අරන් තියන්නේ x. එහෙනම් දැන් x කියන එක විස්තර කරන්නේ x වල පරාසය සහ x කියන්නේ මොකක්ද කියලා. ඔබට පේනවා මම ලියලා තියෙන්නේ 1ත් 9ත් අතර කියන එක. 1ට වඩා වැඩි 9ට වඩා අඩු සංඛ්‍යා තමා මේ වෙන් රූපය තුල අපට දකින්න හම්බෙන්නේ. මෙතන තියෙන්නේ x කියලා අරන් තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා. එහෙනම් නැත්තම් අපිට මේක ලියන්න පුළුවන් 1 කුඩායි x කුඩායි 9 x ඉරට්ට සංඛ්‍යාවකි. නැත්තම් x දෙකේ ගුණාකාරය. ඔබට මේ අසමානතාව මෙහෙම ලියන්නත් පුළුවන්. 2 කුඩායි සමානයි x කුඩායි සමානයි 8. 2 යෙදුනොත් කුඩා සමාන 8 යෙදුනොත් කුඩා සමාන කියන අසමානතාවය යොදලා ලියන්නත් පුළුවන්. ප්‍රශ්නාංක 3 මූල 17 අගය කිනම් පූර්ණ වර්ග අතර පිහිටයිද? 17 තියෙන්නේ 16ක් 25ක්. අපෙන් අහන්නේ මේකේ අගය. එහෙනම් අගය එන්නේ 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි. 4ත් 5ත් අතර. පරිමිතිය 50යි අරය අහනවා. අපි සම්බන්ධය ලියමු. පරිමිතිය සමානයි මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයෙන් 4න් 1යි 4න් 1යි 2යි 5 කියන්නේ 7න් 22යි r. එකතු කරන්න වෙනවා මේ පැත්තේ අරයයි මේ පැත්තේ අරයයි 2යි. අපිට මෙතන කපන්න පුළුවන් දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 2යි දෙවරක් 1යි දෙවරක් 11යි. ඒ අනුව 11යි r යට 7යි. එහා පැත්තේ තියෙනවා 2යි. 2යි r කියන්නේ 2යි r යට 1. අපි හරය සමාන කරගන්න ලවයයි හරයයි 7න් ගුණ. දැන් මෙතන එනවා 4ක් 2 14යි r යට 7ක්. අපි මෙන්න මේ කොටස මේකත් එක්ක එකතු කරමු. හරය එහෙමමයි 14යි 11යි එකතු වුණා 25යි. අපි r තියාගන්න මේ බෙදුන 7 මේ පැත්තට ගෙනලා ගුණ කරනවා. ගුණ වෙලා තියෙන 25 අනිත් පැත්තෙන් බෙදෙනවා. 25 සරක් 1යි 25 සරක් 2යි කියලා කපන්න. ඒ අනුව අරය සෙන්ටිමීටර 14ක්. ප්‍රශ්නාංක 5 අපි හොයාගන්න දත්ත වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් සන්තතික දත්ත සහ විවික්ත දත්ත. ඔබට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් අපි ගණන් කරලා ගන්න ගියා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකින් ආයෙත් පූර්ණ සංඛ්‍යාවට ගණන් කරොත් අපි ඒව හඳුන්වන්නේ විවික්ත කියලා. එහෙම නැතුව අපි යම්කිසි කිරුම් මිනුම් උපකරණයක් භාවිතා කරලා අගයක් ගත්තොත්
අපි ඒව හඳුන්වනවා සන්තතික දත්ත. පන්තියක සිසුන් ගාන අපි ගණන් කරලා ගන්නේ එහෙනම් මේක විවික්ත දත්තයක්. ඒ නිසා අපි හරියක් දන්නේ නැහැ. විකිණීමට තබා ඇති කොමඩු වල බර කිරුවොත් අපට එන්නේ දශම ගණන් භාග ගණන් එක්කිනවා ගණන් කරලා නෙවෙයි ගන්නෙ. ඒ නිසා මේක සන්තතික දත්තයක්. පැන්සල් පෙට්ටියක දෙන පැන්සල් ගාන පැන්සලේ ගෙවිලා තිබ්බත් අලුත් පැන්සලක් තිබ්බත් අපි ගණන් කරන්නේ පැන්සල් 1යි පැන්සල් 2යි කියලා. ඒ විදිහට ගණන් කරොත් අපිට මේක ලබා ගන්න පුළුවන් විවික්ත දත්තයක් වශයෙන්. පන්තියක සිසුන්ගේ උස 1.9ක්වත් සෙන්ටිමීටර් 30 ඉඳලා එක දවසින් 30ක වෙන්නේ නැහැ. 30 ඉඳලා 30ක දක්වා 30.0 ගණන් විල ලැබෙන්නේ. එහෙමනම් මේ දීලා තියෙන්නේ සන්තතික දත්තයක්. පිළිතුරේ සන්තතික ප්‍රකාශ දෙකක් තියෙනවා. විවික්ත ප්‍රකාශ දෙකක් තියෙනවා. අපි යමු ප්‍රශ්න අංක 6ට. මේක අපිට ලියන්න පුළුවන් තර්ශකාකාර. එහෙමනම් මෙන්න මේක හැමමයි පාදය මේ දෙක මාරුව. 2 බල 5 සමානයි x. 2 බල 5 කියන්නේ විහිදුවා ලිව්වොත් 2 ඉලක්කම් 5 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වාරයක් 2 32යි. x යගය 32යි. ඒ වල විශාලත්වය අපිට පේනවා ත්‍රිකෝණයක ශීර්ෂ තුනේ කෝණ තුනක් තියෙනවා. එහෙනම් මේ ඔක්කොගේම එකතු අංශක 180ක් වෙනවා. අපි එකතු කරමු සජාතීය පද 2යි a 3යි a 5යි a මේකත් එක්ක 6යි. 10යි 2යි 12. ඊගාට අපි මේ 12 මේ පැත්තට ගෙනහිලා අඩු කරනවා 160. දැන් 6යි a තියෙන නිසා දෙපැත්තම 6ෙන් බෙදන්න ඒ වෙන විශාලත්වය අංශක 28යි. එක් කෝණයේ විශාලත්වය හුවනම් අපි ඒවා වෙනම ආදේශ කරලා සුළු කරලා ගන්න වෙනවා. ඊළඟට ප්‍රශ්නාංක 8. සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 1760යි අරය 14යි උස සොයන්න. අපි කාර්යපත්‍රිකා අංක 9ත් මේ જાතියේ ගාණක් කරා. ඒකේ උස දීලා අරය ඇහුවා. මේකේ අරය දීලා උස අහනවා. එක වගේ ගණන් එකම ක්‍රමයට ගියයි. එහෙනම් ආදේශ කරමු. වර්ගඵලය 1760යි 2යි ෆයි සඳහා 722 යෙදුවා r සඳහා 14 යෙදුවා. අපිට මේ පැත්ත සුළු කරන්න පුළුවන් 7 වරක් 1යි 7 වරක් 2යි. දැන් මේ සංඛ්‍යා ටික අපිට කැමති නම් ගුණ කරලා ගන්න පුළුවන්. නැත්නම් කොහොම මෙහාට ගෙනත් දාන්න. මම ගුණ නොකර ගේන්නම් අපිට කපා ගන්න පහසු වෙනවා. එහෙනම් මේ දෙකනුත් බෙදන්න මේ 22 නුත් බෙදන්න මේ දෙකනුත් බෙදන්න. දැන් කපන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 8යි 8යි බිඳුව 22 ඒවා 40 42 බෙදන්න සෙන්ටිමීටර ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය E හා F දීලා තියෙනවා. මෙතන මධ්‍ය ලක්ෂ්‍යයි මේ මධ්‍ය ලක්ෂ්‍යයි. මේකේ මේ දෙක සමාන. AF 4යි. AF 4 නම් FC දිගත් 4ක් වෙනවා. BE 3යි. මේක 3යි නම් AE 3ක් වෙනවා. BC හා EF DF BF සමාන්තරයි. අහනවා මේ සමාන්තර ආශ්‍රයේ පරිමිතිය. මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය හරහා මේකට සමාන්තර රේඛාවක් යන්නා නම් මේ දෙක සමාන්තර. මේ මුළු දිගෙන් භාගයයි මේ මුළු දිග සෙන්ටිමීටර 6යි. එනම් 6න් භාගය. මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යයත් මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යයත් යා කරන EF රේඛාව මේ දිගෙන් භාගය. එනම් මේ දිග 7. මේකත් 7. එහෙනම් පරිමිතිය අපි එකතු කරන්න ඕනේ 7කුයි 7කුයි 3කුයි 3කුයි
එකතුව සෙන්ටිමීටර 20යි. ප්‍රශ්න අංක 10. කමලා පොළට රැගෙන ගිය මුදලින් 5න් 3ක් වියදම් කර එළවලු මිලදී ගත්තාය. ඇයගේ පසුම්බියේ රුපියල් 140ක් ඉතිරිව තිබුණි. ඇය රැගෙන ගිය මුදල. අපිට දීලා තියෙන්නේ පසුම්බියේ ඉතිරි මුදල. ඒ නිසා අපි මේ තියෙන ඉතිරි මුදල හින්දා මෙයා අරන් ගිය මුළු මුදල ඒකක එකයි. ඒකෙන් 5න් 3ක් වියදම් කරා. එතකොට 5න් 2ක් එහෙනම් රුපියල් 140ක් කියන්නේ මුළු මුදලින් 5න් 2ක්. මුළු මුදල කියන්නේ 5න් 5. එහෙමනම් අපි මෙන්න මේ බෙදලා තියෙන 5 එහා පැත්ත ගුණ කරා. ගුණ වෙලා තියෙන දෙකෙන් බෙදුවා. දෙවරක් 1යි දෙවරක් 70යි. 70 ඒවා 5 රුපියල් 350යි. එක්සල විශාලත්වය මේ පාදයක් සමානයි. එහෙමනම් මෙන්න මේ කෝණ දෙක සමානයි. ලොකු ත්‍රිකෝණයේ මේ කෝණය 90 නම් ඉතිරි කෝණ දෙකම 90ක් වෙන්න ඕනේ. මේ කෝණ දෙක සමාන නම් එකක් අංශක 45. එහෙනම් මේ කෝණයේ විශාලත්වය 45. දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව ගමු. 95යි 45යි x කියන තුන 180. මේ දෙක එකතු වෙනවා 140ක්. ඒ 140 අනිත් පැත්තෙන් අඩු කරන්න x කෝණයේ විශාලත්වය අංශක 40යි. වෘත්තයක පරිධිය සෙන්ටිමීටර 88යි. එම අරේම ඇති කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. සම්පූර්ණ වෘත්තයේ පරිධිය 88යි. එහෙනම් අංශක 90ක් කියලා කියන්නේ වෘත්තයෙන් 4ෙන්. 80ට අපිට 4ෙන් බෙදලා ඡාප දිග හොයා ගන්න පුළුවන්. පරිමිතිය හොයන්න අපි අරය හොයමු. එහෙනම් වෘත්තයේ අරය 2πr සමාන වෙනම 88ට r හොයන්න පුළුවන්. දෙකෙන් බෙදන්න 7න් 22න් බෙදලා 7න් ගුණ 22 4යි කැපෙනවා r සමානයි 1000. ඒ අනුව කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අරයන් දෙකක් සහ ඡාප දිග එකතුව සෙන්ටිමීටර 50ක් ලෙස. අනුක්‍රමණයේ 5 හා අන්තःඛණ්ඩයේ දෙකක් වූ සරල රේඛාවේ සමීකරණය. අපි සරල රේඛාවක සමීකරණය ලියන්නේ y සමානයි mx ධන c ආකාරයට. එතකොට x වල සංගුණකය ඒ කියන්නේ m වලින් හඳුන්වන්නේ අනුක්‍රමණය, c වලින් හඳුන්වන්නේ අන්තःඛණ්ඩය. ඒ අනුව y සමානයි අනුක්‍රමණය 5 නිසා m වලට දෙනවා 5, අන්තःඛණ්ඩයේ ධන 2යි. ඒ නිසා c වලට දෙනවා ධන 2යි. ප්‍රශ්න අංක 14 සමාන්තර ශ්‍රේණියක අනුඝාත පද දෙකක්. පොදු අන්තරය හොයන්න අපි එක ළඟ තියෙන පද දෙක පසු පදයෙන් අඩු කරනවා පෙර පද. ඒ අනුව ඍණ එකෙන් අඩු කරන්න ඕන ඍණ භාගය. මෙතන මේ ඍණය අපිට සුළු කරගන්න පුළුවන් ධන කියලා. ලකුණු අසමානයි. එකෙන් භාගයක් අඩු කරන්න භාගයයි ලොකු එකේ ලකුණ ඍණ. ඒ අනුව මෙන්න මේ ශ්‍රේණියේ පොදු අන්තරය ඍණ භාගයයි. ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාවක සමීකරණය පෙර පරිදිම අපට y සමානයි mx ධන c ආකාරයට ලියන්න පුළුවන්. මෙන්න මෙතන x ඛණ්ඩාංකයේ බිඳුව අවස්ථාවේ y ඛණ්ඩාංකයෙන් නිරූපණය කරන්නේ අන්තःඛණ්ඩය. ඒ කියන්නේ c වලගේ 5. අපට අනුක්‍රමණය හොයන්න පුළුවන් y ඛණ්ඩාංකවල වෙනස බෙදීම x ඛණ්ඩාංකවල වෙනස කියන සම්බන්ධය. එහෙමනම් මෙතන y වල 8න් මෙතන y 5 අඩු කරා. මෙතන x 6න් x බිඳුව අඩු කරා. 8න් 5 3යි 6න් බිඳුවක් 6.
3 වරක් 1යි 3 වරක් 2යි කියනවා. එහෙනම් අනුක්‍රමණය y සමානයි mx ධන c වල යොදන්න දෙකෙන් එක අන්තක්ඛණ්ඩය යොදන්න ධන 5. y සමානයි භාගයයි x ධන 5යි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. x වල විශාලත්වය ඔබට පේනවා මෙතන බාහිර කෝණය දීලා තියෙනවා 120. එහෙනම් මෙන්න මේ කෝණයේ විශාලත්වය අපිට හොයන්න පුළුවන් අංශක 60යි. දැන් බාහිර කෝණය අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව සමානයි කියන සම්බන්ධය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන අභ්‍යන්තර කෝණය 50යි කියලා හොයාගෙන ඔය අභ්‍යන්තර කෝණ තුනේ 60 කෝණේ 50 කෝණේ x වලයි විශාලත්වය 180යි කියන එක පාවිච්චි කර හැකියි. අපි මේක පාවිච්චි කරොත් මේ දෙක සජාතීයයි එකතු කරනවා 110යි. දැන් අපිට මේ 110 එහා පැත්තෙන් අඩු කරන්න පුළුවන් x වල විශාලත්වය අංශක 70යි. ප්‍රශ්න අංක 17 සංයුක්ත සිද්ධි දෙකක්. සංයුක්ත සිද්ධි වෙන්න නම් ඒ සිද්ධිය තවත් සිද්ධි වලට කරන්න පුළුවන් වෙන්න ඕනේ. සිද්ධි වලට කරන්න නම් අවයව එකකට වැඩියෙන් තියෙන්න ඕනේ. අවයව එකක් ගත්තොත් අපි ඒකට කියනවා සරල සිද්ධියක්. එහෙනම් සංයුක්ත සිද්ධි ලියන්න මෙන්න මේ නියදී අවකාශයේ තියෙන ඕනෑම අවයව දෙකක් හරි තුනක් හරි හතරක් කරක් අරන් ලියන්න ඒ ලියන සියල්ලම සංයුක්ත සිද්ධි වෙනවා. ඕ කේන්ද්‍රයේ වෘත්තයයි. ඔබට පේනවා මේ තියෙන විස්කම්භය. එහෙමනම් අපි 10 ශ්‍රේණිය ඉගෙන ගන්නවා අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයක් කියන සම්බන්ධය. දැන් ඍජු කෝණීය ත්‍රිකෝණය පාද දෙකක දිග දන්නවා. එහෙමනම් අපි යොදමු පයිතික සම්බන්ධය. කර්ණය. මම කර්ණය තමයි දාලා තියෙන්නේ r කියලා. එහෙනම් r වර්ගය සමාන වෙනවා 12 වර්ගයයි 9 වර්ගය. 12 වර්ගය 144යි 9 වර්ගය 81යි. 225යි ඒකේ වර්ගමූලය 15. එහෙනම් මේ වෘත්තයේ විස්කම්භය 15යි. අපි අරය ලියන්නේ විස්කම්භයෙන් අර්ධයක් 7.5යි නැත්නම් 7.5යි සෙන්ටිමීටර. 19 මේක විසඳන්න ඔබට පේනවා වම් පැත්තේ තියෙන බීජීය භාග දෙක හරය සමානයි. ඒ නිසා අපට ලවයන් දෙක පහෙන් දෙකක් අඩු කරලා ලියන්න පුළුවන් තු. දැන් අපි යමු හරස් ගුණිතය. ඒ වලින් එක ගුණ කරනවා 1යි a 3 වරක් 2 6යි. ඒ සමාන වෙනවා 6ට. ප්‍රශ්න අංක 20 PQ බෙදීම QR මගින් දැක්විය හැකි ත්‍රිකෝණමිතික අනුපාතය. බලන්න මෙන්න මේ කෝණයට ගියා PQ කියන්නේ කෝණයේ ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය. QR කියලා කියන්නේ මේ කෝණයේ කර්ණයේ නෙවෙයි ඉතිරි පාදය බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදය අතර ලියන්න වෙන්නේ අපට tan අනුපාතය. එහෙනම් දීලා තියෙන්නේ tan q. cos q. cos කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. q කෝණයේ බද්ධ පාදය තමයි QR පාදය. ත්‍රිකෝණයේ කර්ණය කියන්නේ ඍජු කෝණයේ සම්මුඛ පාදය PR. QR බෙදීම PR ලෙස පිළිතුර ලියන්න පුළුවන්. 21 රූපයේ දැක්වෙන තොරතුරු අනුව x විශාලත්වය. අපිට දීලා තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්බන්ධය දන්නවා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මේ කෝණය 110 නම් මේ කෝණය 110යි. ඊළඟට මේ පාදයයි සමානයි. ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයේ විශාලත්වය x නම් මේකේ විශාලත්වයත් x. ඒ අනුව මේ x කෝණයේ
මේ x කෝණයේ මේ 110 කෝණයේ තුනේම එකතුව අංශක 180. x සහ x සජාතීය පද දෙක 1x එකතු කරන්න පුළුවන් 2x මේ එකතු වෙලා තියෙන 110 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනහිලා අඩු කරන්න 2x සමාන වෙනවා 70ට අපි x වලඳ ගුණ වෙලා තියෙන දෙකෙන් බෙදමු x සමාන වෙනවා අංශක 35කට. ඊළඟට ප්‍රශ්න අංක 22 අසමානතා විසඳා විසඳුම් කුලකය ලියන්න. මෙහි අපිට ලියන්න වෙන්නේ නම් පූර්ණ සංඛ්‍යාත්මක නැත්නම් නිකිණමය විසඳුම් කුලකය. ඒ ප්‍රශ්නේ අඩුවක් එක හරි ගස්ස ගන්න වෙනවා. අපි මෙතන එකතු වෙලා තියෙන පහ එහා පැත්තට ගෙනියමු. එතකොට අඩු වෙනවා. x විශාලයි 1. එහෙමනම් එකට වඩා විශාල සංඛ්‍යා තමා 2 3 4 5 ආදී වශයෙන්. අපේ මේක විසඳුම අහන්න පුළුවන් නිකිලමේ විසඳුම සහ සියලු විසඳුම්. හැබැයි සියලු විසඳුම් කුලකේ අපිට ලියන්න බෑ. ඒක සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න වෙන්නේ. මොකද එච්චර විශාල සංඛ්‍යා ප්‍රමාණයක් විසඳුම් වශයෙන් හම්බ වෙනවා. දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා ওই විදිහට. අපි යමු 23 වන ප්‍රශ්නයට. O කේන්ද්‍රයේ වූ වෘත්තයක KNL කෝණය අංශක 30යි. රූපේ ලකුණු කරලා තියෙනවා. අපිට පහසුයි. x ලාගිය. O කේන්ද්‍රය නම් මේ තියෙන විස්තම්භයක්. එහෙමනම් අර්ධ වෘත්තයක කෝණය මෙන්න මේක අංශක 90. මේක 90යි මේක 30යි. ත්‍රිකෝණයේ මේ කෝණය නම් 180ක් වෙන අංශක 60. දැන් ඔබට පේනවා NK ජාය NK ඡාපය මගින් පන්තියේ එකම ඛණ්ඩයේ හදන එක කෝණයක් මෙන්න මේක අංශක 60යි. මේකෙන්ම පරිදියේ එම ඛණ්ඩයේම හදන කෝණය x. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ විශාලත්වයෙන් සමානයි. x වල විශාලත්වය අංශක 60යි. අපි බලමු 24 වෙනි ප්‍රශ්නය සාධක වෙන් කරන්න. පද හතරක් තියෙනවා. අපිට මුල් පද දෙකේ මෙතන p වර්ගය වෙන්න ඕනේ. පොදු සාධකයේ 3යි p ගන්න. 3ට 3 ඒවා 1යි p වර්ගය p වලින් බෙදුවා p 6යි p ද 2යි. මේ දෙකේ ගන්න වෙන්නේ අනිවාර්ය සාධකයේ 1 p ධනයි ඍණයි බෙදුනහම ඍණ 2ට 1 ඒවා 2යි. ඔබට පේනවා දැන් මේ වරහන් ඇතුලේ තියෙන සාධක දෙක සමානයි. අපි ඒක ගමු පොදු සාධක. මෙන්න මේ පදයේ මේකෙන් බෙදුනහම 3යි p ඉතිරි වෙනවා. මේ පදයේ p ධන දෙකෙන් ඍණ දෙකෙන් බෙදුනහම 1 ඉතිරි. ඒ අනුව මේක සාධක වෙන්නේ p ඍණ දෙක වාරයක් 3යි p ධන 1. අවසාන ප්‍රශ්නය පද ප්‍රශ්නයක්. අපට මූලික පද හතරක් තියෙනවා. ඔබේ මේ ප්‍රශ්නය බොහෝ විට හම්බෙන්නේ මූලික පද හතරෙන් ඊට පරිබාහිර තවත් අවස්ථා කීපයක් අපෙන් අහන්න පුළුවන්. අපි ඒවා හම්බෙන අවස්ථාවලදී කතා කරමු. PQ සහ QR යනු එකිනෙකට ලම්බකව පිරි තාප්ප දෙකකි. මෙම තාප්ප දෙක මත Q සිට සෙන්ටිමීටර දෙකක් දුරින් වෙනසේ විදුලි බල්බ දෙකක් සවිකළ යුතුය. පත පිළිබඳ ඔබේ දැනුම භාවිතයෙන් පිහිටීම අදින්න. එහෙනම් මෙතන Q සිට ඒ කියන්නේ 1 ලක්ෂයක්. 1 ලක්ෂයක සිට නියත දුරින් පතේ අපි දන්නවා එන්නේ වෘත්තයක්. මේක දිග දීලා තියෙන්නේ අරය දීලා තියෙන්නේ මීටර 2යි සෙන්ටිමීටර 9යි. එහෙනම් ඔන්න එක බල්බයක් හයි කරන්න ඕනේ මෙන්න මෙතන. අනෙක් බල්බය සවි කරන්න ඕනේ මෙන්න මෙතන. මම හිතනවා ඔබට මේ ගැටලු ටික පැහැදිලි ඇති. අපි නැවත අපේ ඊළඟ කාර්යපත්‍රිකාවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.